පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ තියෙන කාලයන් අතර ගත්තොත් ටිකක් අමාරුම කාලෙක. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පයක් තුල අන්තක්කල්ප කීපයක්ම තියෙනවා. ඒ අන්තක්කල්ප කියලා කියන්නේ කල්පයේ ඇතුළත මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ කාලයකට වැඩි වෙලා අසංඛේය දක්වාම වැඩි වෙනවා කියලා. හැබැයි අද ඉන්න අපිට ඕක හිතා ගන්නවත් බැරි දෙයක්. එහෙම වැඩි වෙන ආයුෂ ටික අඩු වෙලා අවුරුදු 10ටම මිනිස් ආයුෂ බහිනවා කියලා. එහෙම මිනිස් ආයුෂ බහිනකොට පළවෙනි අන්තක්කල්පය ගින්නෙන් ලෝක විනාශ වෙලා යනවා. ඊටාම සුළු පිරිසයි කියනවා ඊට පස්සේ ඉතුරු වෙන්නේ. අර ඉතුරු වෙන ටික දෙනා ආයමත් ටිකෙන් ටික ಗುಣධර්ම පුරන්න පටන් ගැනීම තුළ ටික ඔවුන්ගේ ආයුෂ වර්ධනය වෙනවා. ආයුෂ වැඩිවීමත් අඩුවීමත් අවුරුදු 100කට අවුරුද්දකින් වගේ කියනවා වැඩි වෙන්නේ අඩු වෙන්නේ. එතකොට ටිකෙන් ටික ආයමත් වැඩි වෙලා අසංඛේයයටම වැඩි වෙනවා කියන්නේ. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයමත් අඩු වෙලා ආයි අඩු වෙනවා අවුරුදු 10ට. 10ට අඩු වෙනකොට දෙවනි අන්තක්කල්පය ජලයෙන් විනාශයටපත් වෙනවා. එතනිනුත් ඉතුරු වෙන්නේ ඊටාම සුළු පිරිසයි කියන්නේ. ඒ ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයමත් ආයුෂ වැඩි වෙලා ආයමත් වැඩි වෙනවා කියන අසංඛේයයට. එතනින් පස්සේ ආයුෂ පිරිහෙන්න පටන් ගන්නවා ටික පිරිහිලා ආයි අවුරුදු 10 වෙනකොට තුන්වෙනි අන්තක්කල්පයත් ගින්නෙන් විනාශයටපත් වෙනවා. එතනිනුත් ඉතුරු වෙනවා ඊටාම සුළු පිරිසක්. ඒ ඉතුරු වෙන සුළු පිරිසෙන් ආයමත් ටික ආයුෂ වැඩි වෙලා අසංඛේයයටම වැඩි වෙනවා. එතනින් ආයමත් ආයුෂ පිරිහිලා අවුරුදු 10ට බහින කාලේ එනකොට මේ ලේසියෙන් හිමීට බහිනව නෙමෙයි. ටික අවුරුද්ද දෙක ඔහොම අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට හතරවෙනි අන්තක්කල්පේ අවිආයුධ වලින් ලෝක විනාශ වෙනවා කියන. ඒකට කියන්නේ සත්ත අන්තක්කල්පය කියලා. ආයුධ වලින් මිනිස්සු මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙනවා කියන. දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ තුල හතරවෙනි අන්තක්කල්පයේ තුල. බුද්ධ දේශනාවේ පෙන්නනවා හතරවෙනි අන්තක්කල්පේ අපි මේ ඉන්නේ ඒ අන්තක්කල්ප විනාශයට ළඟ ඉන්නේ. දැන් අපිට ඔය අවුරුදු දහස් ගණන් ආයුෂ කියලා කියනකොට නිකන් අපිට සමහරෙකුට මේවා හීන වගේ හිතෙන්න පුළුවන්. සුරංගනා කතා කියලා හිතෙන්න පුළුවන්. ඇයි අපිට එහෙම කිසිම අත්දැකීමක් නැහැ. හැබැයි දැන් අපිට පේනවා අපිට තේරෙන මට්ටමින් අපිට පේනවනේ අපේ ආයුෂ අඩුවීමක් තියෙනවා කියන එකනේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ කාලේ සාමාන්‍යම ආයුෂ මිනිස්සුන්ගේ අවුරුදු 120ක්. ඒ තමයි සාමාන්‍ය ආයු අපේක්ෂාව. බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියා කියන අවුරුදු 160ක්. එතකොට ඒ කාලේ නිරෝගී භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලැබපු බක්කුල මහරහතන් වහන්සේම අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි දිවස්ලාභීන්ගෙන් අග්‍ර වුණේ. උන්වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට ඒ කාලේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120 වුණාට අවුරුදු 150 60 පවා වැඩ හිටිය අය ගැන දේශනාවල තියෙනවා. දැන් බලන්න අද වෙනකොට අපි ගත්තාම අද ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂණය ගත්තොත් අවුරුදු 70ක් 75ක් අතර සාමාන්‍ය ආයුෂ. කලාතුරකින් අවුරුදු 80 90 ඉන්නවා. හැබැයි ඉන්නේ කොහොමද? එක්ක ලෙඩ වෙලා, ඔත්පල වෙලා, එක්තැන් වෙලා බොහොම අමාරුවෙන් තමයි අවුරුදු යන්තම් 60 70 පෙන්නට පස්සේ අන්තිම කාලේ ගෙවෙන්නේ. එතකොට පේනවා අද අපේ ආයුෂ අවුරුදු 70 75 අතර. සමහර රටවල් තියෙනවා ටිකක් වැඩි. ඔය ජපානයේ වගේ රටවල් වල අවුරුදු 79 80 වගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව තියෙනවා. මැද පෙරදිග රටවල් වල ගත්තොත් අවුරුදු 60 65 වගේ අතර. ඔබට පුදුම හිතේ ඔබ හොයලා බලන්න අප්‍රිකානු රටවල ආයුෂ කොහොමද කියලා. අවුරුදු 40 45 අතර. මම දැක්ක පහුගිය කාලේ තියෙනවා මධ්‍යම අප්‍රිකාවේ ඔය එක රටක ආයු අපේක්ෂාව අවුරුදු 37යි කියලා සාමාන්‍ය. රටෙන් භාගයක් ඒඩ්ස් වලින් මැරෙනවා. ඊට පස්සේ කන්න නැහැ, වසංගත රෝග, නොයෙක් ලෙඩ රෝග. දැකලා ඇත්නේ අප්‍රිකානු රටවල ළමයි. එතකොට ඒ රටවල වල ආයුෂ නැහැ.
එතකොට අපි ගත්තාම සාමාන්‍යයක් ගත්තොත් අද ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ආයුෂ කෝටි 700ක් විතර හිටියට සාමාන්‍ය ආයුෂ ගත්තොත් අවුරුදු 70ක වගේ ආයුෂක් අද අපිට තියෙනවා. එතකොට දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගාන 559යි. එතකොට ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 2500 ගානක් වෙනකොට අවුරුදු 120 තිබ්බ ආයුෂ අඩු වෙලා දැන් 70ට විතර අඩු වෙලා. එතකොට මේ තියෙන ආයුෂ කොච්චර අඩු වෙලාද? අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. 120 ඉඳන් 70ට අඩු වුණා කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 50කින් විතර පල්ලෙහාට අඩු වෙනවා. ඊළඟට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ අධිෂ්ඨාන තියෙන්නේ අවුරුදු 5000ක් යනකම් විතරයි. දැන් හිතන්න ඒක හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන් පිහිටවලා තියෙනවා. ලංකාවේ සිරිපා සටහන් දෙකක් ගැන තියෙනවා. ඒ තමයි සමන්තකූට පර්වත මුදුනේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයේ මත සිරිපා සටහන පිහිටවන. ඒ සිරිපා සටහන පිහිටවන්නේ අවුරුදු 5000ක් යනතෙක් මේ සිරිපතුළු සටහන දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් නොමැකී පවතිවා කියන අදිෂ්ඨානෙ මත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට ඒ සිරිපා සටහන් මැකිලා යනවා. බුද්ධ අධිෂ්ඨානයේ අවසానයි. ඊළඟට සඳහන් වෙනවා කැලණියට වැඩම කරපු ගමනේ ඉස්සල්ලාම් බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට ගඟෙන් මතුවුණා නාග ලෝකේ නාගයෝ. ආරාධනයක් කරා ස්වාමීනි අපිටත් වන්දනා කරන්න පූජනීය පා සටහනක් පිහිටවන්න. කැලණි ගඟේ රළේ මුවාවන තැන ගම් පතුලේ ගල් තලාව මත නාගයන්ට වැදුම් පිදුම් කරන්න සිරිපා සටහනක් පිහිටෙව්වා කියන. අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා කියන අදිෂ්ඨානෙන් කියනවා පිහිටවලා තියෙන. හැබැයි ඒ සිරිපා සටහන පිහිටෙවි අපිට වඳින්නද? නෑ. නාග ලෝකේ නාගයන්ගේ ආරාධනේ මත. ඉතින් අපිට හොයාගන්න නෑ අද. එතකොට ඒ සිරිපා සටහන් ඊළඟට දඹදිව ඒ වගේම පිහිටවපු සිරිපා සටහන් ගැන තියෙනවා. ඒ සියල්ල අවුරුදු 5000ක් යනකොට මැකිලා යනවා. ඒ අදිෂ්ඨාන ශක්තිය ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැන අදිෂ්ඨාන පිහිටවන. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා උන්වහන්සේගේ ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් අවුරුදු 5000ක් ලෝකේ වැඩ සිටිත්වා. ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා අවුරුදු 5000ක් වෙන වෙසක් පොයේ දවසේ ධාතු පරිනිර්වාණය මෙන්න මේ ස්වරූපෙන් සිදු වේවා කියලා අදිෂ්ඨාන කරන. ඒ අදිෂ්ඨාන ගැන දේශනාවේ තියෙනවා. එතකොට මේ අදිෂ්ඨාන වලට අනුව අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා පෙළහර පාලා අහසෙම පිරිනිවන් පානවා. එතනින් පස්සේ ආයේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ කියලා පුංචි ධාතුන් වහන්සේ නමක්වත් අඩුම පුංචිම ප්‍රමාණයට බිඳිලා ගියේ අබෑට ප්‍රමාණ. අබෑට ප්‍රමාණි ධාතුන් වහන්සේ නමක්වත් ආයි ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ කියන. එතකොට ඔය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට ඔබ හිතන්න දැන් මේ වේගෙන්ම මිනිස් ආයුෂ අඩු වෙලා ගියෝ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ 120 ඉඳන් 70ට අඩු වුණා නම් මේ වේගෙන් අඩු වෙලා ගියොත් තවත් අවුරුදු 2500ක් යනකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ වේගෙන් මිනිස් ආයුෂ අඩු වෙලා ගියොත් ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයක් තියෙයිද? 20ට බැහැලා. කියන්නේ 70න් තවත් 50ක් අඩු වුණාම 20යි. ඒ කියන්නේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොට සිරිපා සටහන් ලෝකෙන් මැකිලා යනකොට බුද්ධ අධිෂ්ඨානවල බුද්ධ ශක්තිය අවසන් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට බැහැපු කාලයක්. බුද්ධ දේශනාවක් තියෙනවා දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රය කියලා දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස් ආයුෂ අඩු වෙන හැටි පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට බහිද්දී මනුස්ස ස්වරූපයෙන් ඉන්නේ සත්තුන්ට අන්ත කොටසක් කියනවා. රාග, ద్వේෂ, මෝහ ඇවිස්සීලා විකෘති වෙච්ච මිනිස්සු කියනවා ඉන්නේ. කෙලෙස් වලින් විකෘති කියනවා. එළුවෝ, බල්ලෝ, බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියනවා ඒ කාලේ මිනිස්සු. ලෝකේ බලවත්ම දේ තමයි කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය.
ඒ නිසා කිසිම බයක් නැහැ මිනිස්සු පව් කරන්න. එකිනෙකා ඒ කරන අකුසල් වල විපාක හැටියට මිනිස්යන්ගේ විනාශයටම මෘග සංඥා පහළ වෙලා මෘගසම් වරුසාවල් ඇදහැලෙනවා කිය. ඒකෙන් තෙමිලා මිනිස්සු තවත් කෙලෙස් වලින් විකෘති වෙනවා කිය. දවස් 7ක් ඇතුළත ලෝකෙ මිනිස්සු මරාගෙන ලේ විලක් වෙලා අවසන් වෙනවා කිය. තනි තනියෙන් හැංගිච්ච කීප දෙනෙක් විතරක් බේරෙනවා කිය. එතකොට මේ විනාශයට ධර්මයේ කියන්නේ සත්ත අන්තක් කල්ප විනාශ. සත්ත කියන්නේ තියුණු ආයුධ වලට. ආයුධ වලින් මිනිස්සු මරාගෙන ලෝකේ ලේවිලක් වෙනවා කියන. එතනින් ඉතුරු වෙනවා කියන ඊටාම සුළු පිරිසක්. ඒ දේශනාවේ තියෙන්නේ මිනිස්සු මේ විනාශය වෙනකොට නුවණ තියන අය සමහරු තනි තනියෙන් ගිහිල්ලා හැංගෙනවා කියන. මොකද ඊට පෙර ওই විනාශ වෙන්න කලින් දේවතාවරු සමහරු මනුස්ස ලෝකේ මේ කාරණේ කියාගෙන යනවා. මේ වගේ විශාල විනාශයක් වෙනවා. නුඹලා බේරියල්ලා තනියෙන් හැංගියල්ලා. පිළිගන්නේ නැහැ කියනවා. ඒ කාලේ දෙවියන් පිළිගන්න කාලයක් නෙමෙයි. නමුත් ඒක විශ්වාස කරන කීප දෙනෙක් හරි හිටියොත් ඒ අය තනි තනියෙන් ගිහිල්ලා හැංගෙනවා කියන. හැංගිලා ගල් ගුහාවල් වල ගල්ලෙන් වල කැලෑවල් වල තනි තනියෙන් හැංගිලා අර දින කීපේ බේරෙන්න ක්‍රම හොයාගන්න. අර දවස් කීපේ බේරිලා ඉවර වෙනකොට මේ මිනිස්සු ලෝකේ මරාගෙන අවසන් වෙනකොට මිනිස්සු ගම් නගර වලට එනවා කියනවා ඉතුරු වෙච්ච ටික දෙනා. එනකොට මුළු ලෝකෙම ලේවිලක් වෙලා කියන. තැන් තැන් වල මිනිස්සු මැරිලා විනාශ වෙලා ගිහින්. ඒ අය කල්පනා කරනවා අහෝ අපේ ඥාතීන්ට වෙච්ච විපත. අහෝ අපේ දෙමව්පියන්ට වෙච්ච විපත. අපේ අසල්වැසියන්ට වෙච්ච විපත. ඔවුන් වෙනසුමේ දුස්සීලකම් නිසාමයි. ඒ නිසා අපි සිල් රකින්න පටන් ගමු. අපිවත් ಗುಣධර්ම පුරමු කියලා ඉතුරු වෙන ටික දෙනා ಗುಣධර්ම පුරන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම වුන් නීතියක් හැටියට මොකද ඒ වෙනකොට ධර්මයක් නැති කාලය. නීතියක් හැටියට සම්මත කරගන්නවා අපි ප්‍රාණඝාතයෙන් වළකිමු අද ඉඳන්. පරම්පරාවෙන් පරම්පරාවට ටික ආයුෂ වැඩි වෙලා කාලයක් යනකොට අවුරුදු 10 ආයුෂ 20ට වැඩි වෙනවා කියන මිනිස්සුන්ගේ. ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච ටික දෙනා හිතනවා අපේ මුතුන් මිත්තන්ගේ ආයුෂ අවුරුදු 10 ආයුෂ මේ ටික වැඩි වෙලා දැන් අපේ ආයුෂ අවුරුදු 20යි. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මේ ආයුෂ වැඩි වුණේ. අපි හොරකමෙන් වළකිමු කියලා නීතියක් හැටියට සම්මත කරගන්න. හොරකමෙන් වළකිනකොට ටික ආයුෂ වැඩි වෙලා 20 ආයුෂ අවුරුදු 40 දක්වා ටික වැඩි වෙනවා කියන. කොහොම තමයි මිනිස්සුන්ගේ ආයුෂ ආයි වැඩි වෙන්නේ. එතකොට අපිට පේනවා දැන් අපි ඉන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට බහැපු කාලෙක. එතකොට තව අවුරුදු සාමාන්‍යයෙන් මේ යන වේගයෙන් ගත්තොත් තව අවුරුදු 3000ක් වගේ ගිය තැන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 අවසන් වෙලා ධාතු පරිනිර්වාණය සිදු වෙලා ඔය කරුණු සියල්ල සිදු වෙලා ඉවර වෙලා ටික කාලයක් යනකොට ලෝකේ ඔය කියන සත්ත අන්තක් කල්ප විනාශ වෙනවා. එතකොට අපි මේ අනාගතයට දවසින් දවස යන්නේ අනාගත ලෝකේ බොහොම දියුණු අපි මේ දකින බොහොම සුන්දර ශාස්ත්‍රීය ලෝකයකට නෙමෙයි. දැන් නිකන් හිතන්න මේ එන්නේ යන පිරිහීම දිහා දැන් ඔබම හිතන්න ඔබේ පුංචි කාලේ ගැන මේ මහා ලොකු දෙයක් ඕනේ අපිට අවුරුදු දහස් ගණන් ඉතිහාසයට වඩා අපිට තේරෙන ටික හිතන්න. දැන් ඔබ හිතන්න මේට අවුරුදු 30 40කට එහා ඔබ ගමේ ජීවත් වෙච්ච කාලේ සාමාන්‍යයෙන් මේ ඉන්ටර්නෙට් නැති කාලේ ජංගම දුරකථන ආපු නැති කාලේ සාමාන්‍යයෙන් ගම් වල ජීවත් වෙච්ච ඔය බණක් අහගෙන ගමේ පන්සලට ගිහිල්ලා පින්කම් කරගෙන සාමාන්‍ය ජීවත් වෙච්ච කාලේ මිනිස්සුන්ගේ තිබ්බ ಗುಣධර්මයි දැන් මේ අවුරුදු 30 40කට පස්සේ මිනිස්සු විකෘති වෙලා තියෙන හැටි බලන්න. එතකොට තව අනාගතේ එන්න ඔය විකෘතිය වැඩි වෙනවා. එන්න මිනිස්සු විකෘති වෙනවා. එහෙම විකෘති වෙලා මිනිස්සු තුල රාග, ද්වේෂ, මෝහ ඇවිස්සීලා විකෘති ලෝකයක් ගොඩනගෙනවා ඉස්සරහට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි බුදුවරු බුද්ධත්වයට පත් වෙන්න පෙර අපි දන්නවා පස් මහ බැලුම් බලනවනේ මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව කියන. බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලොව ඉඳන් බලනවා මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න තරම් සුදුසු කාලයක්ද දැන් මනුස්ස ලෝකේ. එතනදී බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිද කියලා බලනවා. අවුරුදු 100න් පහළට ආයුෂ බැහැලා නම්
බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ කියනවා. මොකද ඒකට හේතුව අවුරුදු 100න් පල්ලෙහාට ආයුෂ බහිනවා කියන්නේ කෙලෙස් ඇවිස්සිච්ච ලෝකයක්. විකෘති මිනිස්සු ඉන්න කාලයක්. කෙලෙස් වලින් මිනිස්සු ඇවිස්සීලා ඉන්නේ. එවැනි කාලයක බුදුවරු පහළ වෙලා මේ නිවන් මඟ පෙන්නුවට ධර්මාවබෝධයට හිත නැඹුරු කරගන්න අමාරුයි මිනිස්සුන්ට. කලාතුරකින් පිං ඇති ටික දෙනෙක් වීරිය වඩනවා. හැබැයි බොහෝ පිරිසකට නිවන් අවබෝධයට හිත යොමු කරන්න අමාරුයි. යන්තම් එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් බලනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වැඩි 120යි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. හැබැයි උන්වහන්සේ දැක්ක අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ 13 වහන්සේලා විසිරෙන් අදිෂ්ඨාන කරන්නේ. දැන් දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වෙන බුදුවරු ධාතු විසිරෙන් අදිෂ්ඨාන කරන්නේ. සමහර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරාට පස්සේ 13 වහන්සේලා සියල්ල රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට පිහිටනවා කියන. එතකොට ඒ බුදුවරු වෙනුවෙන් එකම චෛත්‍යයයි කියනවා ධාතු තැන්පත් කරලා ඉදි කරන්න. නමුත් බොහෝ වෙලාවට අල්පායුෂ්ක බුදුවරු බලනවා අනාගතයේ පහළ වෙන මිනිස්සුන්ට අඩුගාන නිවන් අවබෝධ කරගන්න පිරිස අඩු වුණත් පින් දහම් හරි කරලා මේ 13 වහන්සේලාට හරි වැඳුම් පිදුම් කරලා බුදු කෙනෙකුට වන්දනා කරගත්තසේ මිනිස්සු පින් කරගන්න. ඒ අය සුගතිගාමී වෙනවා. අන්න ඒ පිනිස මාගේ ශාරීරික 13 වහන්සේලා දෙව් මිනිසුන්ට වන්දනා කරමින් පින් රැස් කරගන්න මේ ප්‍රමාණ වලින් විසිරේවා. ඒ සර්වඥ 13 වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටිත්වා කියලා බුද්ධ අධිෂ්ඨාන පිහිටවන්න. ඒ නිසා දැන් අද වෙනකොට ගත්තොත් වෙලා තියෙන්නේ ධර්මීය පිරිසිදුව තියෙනවා. ධර්මයේ වැරද්දක් නෙමෙයි. ධර්මයේ ඊටාම පිරිසිදුව තියෙනවා. නමුත් මිනිස්සුන්ට කෙලෙස් වැඩි. ලෝකේ ඉන්නේ විකෘති වෙච්ච කොටසක් දැන්. එන්නේ බණ ඇහුවට හිත නැඹුරු කරගන්න අමාරුයි ධර්ම අවබෝධයට. මිනිස්සුන්ගේ කෙලෙස් ඇවිස්සෙන දේවල් තමයි වැඩි. ඒ නිසා මේ යුගයේ තුල අපි අපට ලැබිච්ච අවස්ථාවේ වටිනාකම තේරුම් අරගෙන කොහොම හරි ගැලවෙන්න උත්සාහයක් ගන්න. ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ධර්මාවබෝධයට වීරියක් වඩන්න. ඒ නිසා අපි ධර්මයේ දියුණු කරගන්න වීරිය වැඩි වෙන්නේ නැත්නම් අපිට මෙච්චර වටින අවස්ථාවක් ලැබිලා අපි හරියට අතට ලැබිච්ච දේ බිම දාගත්තා වගේ වෙනවා. අතට ලැබිච්ච මණික බිම දාගත්ත කෙනෙක් වගේ වෙනවා. අන්න ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. දැන් හිතන්න කෝටි 700ක් විතර ඉන්නව අද මනුස්ස ලෝකෙ මිනිස්සු. බටහිර රටවල් ගන්න කෝටි ගාණක් ඉන්නවා. ඒ අයට මේ ධර්මයක් දියුණු කරන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. කලාතුරකින් මේ රටවල් වලින් ගිය ස්වාමින් වහන්සේලා ඉතින් ඒ රටවල විහෙර විහාර පවත්වගෙන යනවා. ඉතින් ධර්ම ප්‍රචාරය කරනවා. නමුත් ඒ බටහිර ජාතිකයන්ට ඒ ධර්මය අල්ල ගන්න තියෙන අවස්ථාව අඩුයි. ඊටාම සුළු පිරිසක් ওই පන්සල් වලට එනවා, බණ භාවනා කරනවා, දහම් පොත් කියවලා යම් උත්සාහයක් ගන්නවා බුදු දහම ගැන හදාරන්න. හැබැයි 90% ගානකටම ඒ අවස්ථාව නැහැ. මැද පෙරදිග රටවල් ගැන හිතන්න අන්ත අසරණයි. අප්‍රිකානු රටවල් මිහිපිට අපායවල් වගේ. අන්ත දුක් විඳිනවා, කන්නත් නැහැ. එතකොට අපිට පේනවා ලෝකේ කෝටි 700ක් විතර හිටියත් බණපදයක් අහන්න ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකට. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදුව තේරවාදී ධර්මයේ තියෙන රටවල් කීපයක විතරයි. ලංකාව, බුරුමය, තායිලන්තේ වගේ රටවල් කීපයක පිරිසිදු තේරවාදී ධර්මයේ පවතින. ඒ රටවල් වලින් ගිය ස්වාමින් වහන්සේලා තව රටවල් වල ඉතින් ටික ධර්ම ප්‍රචාරය කරනවා. එච්චරයි. අපි දැන් හිතමු ලෝකෙ පැත්තක තියෙන කෝටි 700ම අයින් කරමු. ලංකාවේ ඉන්නේ කීයද? කෝටි 2ක් විතර. මේ ලංකාවේ ඉන්න අයගෙන් අන්‍ය ජාතිකයන්, අන්‍ය පිරිස ඔක්කොම අයින් කරලා බෞද්ධයෝ ගැනම නිකන් හිතන්න. බෞද්ධ නමෙන් හිටියත් කීයෙන් කී දෙනාටද සද්ධාව දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ? කීයෙන් කී දෙනාද අවංකවම සිල් රකින්නේ? කීයෙන් කී දෙනාද අවංකව බණක් හරි දවසකට එක බණක් අහන්නේ? භාවනාවක් කරන්නේ, ආසාවකට හරි භාවනාවක් කරන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ උපමාව උන්වහන්සේ දේශනා කරා, මහණෙනි, මනුස්ස ජීවිතයක් ලැබුවත්
සුගතියක යන්න තරම් ජීවිතේ කුසල් දහම් වලින් පින් දහම් වලින් දියුණු කරගන්නේ නියසිලට ගත්ත පස් වගේ ඊටාම ටිකයි කිය. එතකොට මනුස්ස ලෝකේ කෝටි 700ක් හිටියත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන ගන්න ඊටාම සුළු පිරිසයි. ඒ අවස්ථාව ලැබෙන්නේ අඩුගානේ බෞද්ධයෙක් වුණත් ජීවිතේ ගුණධර්ම පුරාගෙන ධර්මාවබෝධයට ජීවිතයක් ගොඩනගන්න ඊටාම සුළු පිරිසයි. ඒ නිසා ඒ පිරිස අතරට ඇතුල් වෙන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන උපමා කරලා පෙන්නවා මේ මනුස්ස ජීවිත ලැබපු අයගෙන් මැරෙන අයගෙන් මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් අපායටම තමයි කිවැදෙන්නේ. ආයි මනුස්ස ජීවිත ලබන්නේ සුගතියක යන්නේ ධර්මාවබෝධයට ජීවිතේ දියුණු කරගන්නේ නියසිලට ගත්ත පස් වගේ ටික දෙනයි කිය. අන්නේ පිරිසට ඇතුල් වෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිස අපි අප්‍රමාදී වෙන්නට ඕන. ඔබට හොඳ සිදුවීමක් පහුගිය දවසක අවුරුදු 42ක් වගේ ඇති. තරුණ පුතෙක් ආව මාව හම්බෙන්න අම්මයි තාත්තයි එක්ක ආවේ. ඉතින් ඒ අම්මා තාත්තා ආපු වෙලේ ඉඳන් අඬනවා පුතා ගැන කියන්නේ බලන්න හාමුදුරනේ අපි මෙච්චර පින් කරනවා මෙච්චර දන් දෙනවා අපි මෙච්චර පන්සල් වලට උදව් කරලා තියෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ කිය අඬනවා. මොකද අර පුතාට ලියුකේමියාව හැදිලා. ඒ එකම පුතයි දුවෙක් ඉන්නවා එච්චරයි. එතකොට මේ පුතාට අවුරුදු 42යි. ඒ ළමයා පුදුම දරුවෙක්. hina වෙවි පුදුම සතුටකින් ඉන්නවා. අර අම්මා කියන්න hinaන ඔන්න බලන්න හාමුදුරනේ ඔන්න බලන්න. මං කොච්චර කීවත් වැඩක් නැහැ කියනවා. මම මේ එක්කාවේ හාමුදුරන්ට කියලා මේ අම්මා තාත්තට බණ ටිකක් කියවන්න කියලා ඒ ළමයා hina වෙවි ඉන්නවා. ඒ දරුවා බොහොම සතුටෙන් ඉන්නේ. ඒ ලියුකේමියාව කියන්නේ හොඳ කරන්න බැරිම ඒකේ කීපයක් තියෙනවා. ඒ දරුවට තියෙන හොඳ කරන්න බැරි ඒ ලෙඩේ. එතකොට ඒ දරුවා කියනවා මට හාමුදුරනේ මගේ වාසනාවට තමයි කිය මට මේ ලෙඩේ හැදුනේ. කවුරුත් ඕක කියයිද? කියන්නේ. ඒ ළමයා කියනවා හාමුදුරනේ හදිස්සියේ මම පපුවේ අමාරුවේ හැදිලා මැරුණා නම් මට මේ ධර්මයේ දියුණු කරගන්න බැරි වෙනවා කියලා. රෑ නිදාගෙන උදේ බලනකොට ඇඳේ මැරිලා ඉන්න පුළුවන්. එහෙම වුණා නම් ඒත් මට ධර්මයේ දියුණු කරගන්න කාලයක් නැති වෙනවා කියලා. ඊළඟට අපිට කියන්න බෑනේ ගුටි කාලා මැරෙන්න වෙයිද හැප්පිලා මැරෙයිද ඇක්සිඩන්ට් එකකින් මැරෙයිද මොන වගේ හරි අනතුරකින් ශනිකව මැරුණා නම් මට මේ ටික කරගන්න බැරි වෙනවා කියලා. ඒ දරුවා කියනවා හාමුදුරනේ මගේ වාසනාවට මම මාස කීපයකට කලින් දැනගත්තා කියලා ලෙඩේ. මම එදා ඉඳන් උදේ ඉඳන් දැන් බුදු ගුණ හිතනවා කියලා. ධර්මයේ ගුණ හිතනවා බුද්ධානුස්සතිය වඩනවා ධම්මානුස්සතිය වඩනවා සංඝානුස්සතිය වඩනවා අනිත්‍ය මෙනෙහි කරනවා. ඒ දරුවා කියනවා මට ඉතින් ඇලි වෙනකන් සමහර දවසට නිින්ද යන්නේ නැහැ කියෝ. බේත් සැරට. එල්ලි වෙනකම් භාවනා කරනවා. ඔන්න බලන්න ධර්මයේ අල්ලන කෙනා. එල්ලි වෙනකම් භාවනා කරනවා කියෝ. අනිත්‍යම මෙනෙහි කරනවා කියෝ. විදර්ශනා වඩනවා පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මේ කුණු ශරීරය ගැන ආදීනව වශයෙන් වඩනවා. සුගතියක හිත පිහිටවාගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩනවා. ඒ දරුවා මට කියනවා හාමුදුරනේ මට නම් දැන් සම්පූර්ණයෙන්ම විශ්වාසයි කීවා දැන් මම මැරුණත් ඒකාන්තයෙන් සුගතියම තමයි කියලා. පුදුම සතුටෙන් ඉන්නේ. එහෙම කියලා ඒ දරුවා මට කියනවා හාමුදුරනේ මං ඉතින් උත්සාහ ගන්නේ නිකන් සුගතිය යන්න නෙමෙයි කියෝ. මට කොහොම හරි මාර්ගඵලයක් ලබාගෙන සුගතියක ගියොත් අන්න ඒකටයි කියව මම මේ උත්සාහ ගන්න. ඒ ළමයාම මට කියනවා බලන්න හාමුදුරනේ සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා මැරිලා අනාගාමී වෙන්න පුළුවන් වුණා. ඔබ අහලා ඇති මේ කතාව. සාමාවතී කියන්නේ උදේනි රජුරුවන්ගේ බිසවක්. බිසවවරු 500ක් හිටියා. මේ 500 දෙනාම කුජුත්තරාගෙන් ධර්මයේ අහලා භාවනා කරා මාලිගාවේ ඉඳන් ධර්මයේ පුරුදු කරා. ඉතින් මේ උදේනි රජුරුවන්ගේම තවත් බිසවක් හිටියා මාගන්දියා. මාගන්දියා වෛර බැඳගෙන අර සාමාවතී ඇතුළු 500ක් හිටිය ගොඩනැගිල්ලට මාලිගාවට ගිනි තිබ්බා. රජුරුව වෙන ප්‍රදේශයකට කැරැල්ලක් සංසිඳවන්න යනකන් ඉඳලා අර බිසවවරු හිටිය මාලිගාවට ගිනි තිබ්බා අනිත් බිසව. ඒ මාලිගාව ඇතුලේ සාමාවතී ඇතුළු 500ක් අර ගිනි ගන්න ගොඩනැගිල්ලේ දැන් ගින්නෙන් පිච්චෙනකොට දැන් වෙන අය නම් කෑ ගහයි හූතියයි දෙවනක් කරයි බේරගනියෝ කියයි ජනේලෙන් හරි පණීනේ නේ.
මේ 500ම දැනගත්තා දොරවල් වහලා කණු වල රෙදි පාංකඩ ඔතලා ගිනි තිබ්බේ. ඒ වෙලේ සාමාවතී කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියෝ. අපිට තියෙනවා වටිනාම දෙයක් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අපි සියලු දෙනාම ධර්මයේ මෙනෙහි කරමු කියෝ. 500ම වාඩි වෙලා ධර්මී අර ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ ධර්මයේ සිහි කරා. භාවනා කරා. මෛත්‍රී සිතම බලවත් කරන්න කීවා. දැන් මේ ස්වභාවික ගින්නක් නෙමෙයිනේ ගිනි තියලානේ. වෙන කෙනෙකුට කොච්චර වෛරයක් ඇති වෙනවද ගිනි තියපු අය ගැන. අර 500ම භාවනා කරා. සාමාවතී කියනවා ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. ඔබ දන්නවා සතර සතිපට්ඨානෙ උගන්වනවා වේදනානුපස්සනාව කියලා කොටසක්. ඒ ඇතිවන විඳීම ස්පර්ශයෙන් හටගන්න විඳීමක් හැටියට වේදනාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කියලා. මේ 500ම ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ භාවනා කරා 500ම අනාගාමී ඵලයටපත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එතකොට බලන්න මේ භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි. උදේනි රජුරුවන්ගේ බිසෝවරු ටික. දැන් සාමාන්‍ය ගින්නක් නෙමෙයි නිකන් හිතන්න කොච්චර අමාරුද කියලානේ. අපි කාටත් ඕන තරම් අත්දැකීම් ඇති නිකන් දියපට්ටයක් හරි ඇවිල්ලා ඇතිනේ. පොඩි ඇඟිල්ලක් පිච්චුණා නම් දියපට්ටයක් හරි ආවනම් තේරෙනවා ගින්නෙන් පිච්චෙනකොට කොච්චර අමාරුද. එහෙම ගින්නෙන් පිච්චෙනකොට ධර්මයේ සිහි කරලා අනාගාමි වෙන්න පුළුවන් කියන්නේ කොච්චරනම් ශ්‍රේෂ්ඨද. එහෙනම් අපිට පේනවා මරණ වේදනාව තුල ධර්මය අල්ලපු කෙනාට ධර්ම අවබෝධයට හිතක් පුරුදු කරන්න පුළුවන්. ඉතින් අර දරුවා මට ඕක කියලා කියනවා හාමුදුරනේ මම ඕකමයි කියලා හිතන්නේ. සාමාවතී ඇතුළු 500කට අර බිසෝවරුන්ට පුළුවන් වුණා නම් මැරෙනකොට ධර්මයේ සිහි කළ අනාගාමි වෙන්න මට බැරි මොකද කියලා මං හිතනවා කියනවා. ඉතින් ඒ දරුවා මට කියනවා හාමුදුරනේ ඉතින් අවංකවම කියනවා. හාමුදුරනේ දැන් ඉතින් කොයි වෙලේද කියන්න බෑ. මම ඉතින් දැන් මේ පුරුදු වෙනවා කීවා. ඒ මැරෙනකොට මරණ වේදනාව තුලත් අනිත්‍ය මෙනෙහි කරන්න මම පුරුදු වෙනවා කියනවා. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අන්න මරණේ ජය ගන්න අය. ඒ නිසා තමන් මාස කීපයකට කලින් දැනගත්ත ලෙඩේ දැනගත්ත බේරෙන්න අතක් නැහැ. බේරෙන්න තියෙන වටිනාම දේ ධර්මය අල්ලන එක. පුදුම වීරියෙන් මාස 2-3ක් තිස්සේ දවල් රැය නැතුව භාවනා කරා. ධර්මයේම මෙනෙහි කරා. දවසකට බණ 5ක් විතර අහනවා කියනවා. ඒ අහන ධර්මයේම මෙනෙහි කර කර නුවණින් හිතනවා කියනවා. භාවනා කරන අනිත් හැම වෙලෙම සතිපට්ඨානෙ වඩන. එතකොට බලන්න ඉතින් එහෙම මාත් එක්ක ගොඩාක් වෙලා කතා කරලා පස්සේ ඉතින් ඒ අම්මා තාත්තා දෙන්නට කිව්වා මේ මගේ උඩ තියෙනවා ධාතු මන්දිරයක්. අම්මලා තාත්තාට ධාතු මන්දිරේ වැඳලා ඉන්නකෝ කියලා උඩට ඇරියා. යවලා මේ ළමයා අම්මා තාත්තා යවලා මට ලං වෙලා කියනවා හාමුදුරනේ මම මේ එක් කරගෙන ආවේ කොච්චර කීවත් වැඩක් නැහැ කියෝ. මට එකම බයයි කීවා තියෙන්නේ මම ධර්මයේ සිහි කරගෙන මැරෙන්න යනකොට මේ දෙන්න ඇඟට පණී කියලා අනේ පුතේ කියාගෙන ඇඟට පැන්නොත් මගේ හිත විසිරෙයි කියලා මට ටික පොඩි බයක් තියෙනවා කියෝ. ඔන්න ඕකට තමයි කියවා මම මේ එක්ක ආවේ. වහන්සේ පුළුවන් නම් අම්මා තාත්තා තනි කරලා කියන්න කීවා මට නිදහසේ මැරෙන්න වෙලාවට මැරෙන්න දෙන්න කියලා ධර්මයේ සිහි කරගෙන. ඔන්න බලන්න ස්වභාවය. එතකොට බලන්න නිකන් හිතන්න දැන් ධර්මයේ දියුණු කරගත්ත කෙනාටත් තියෙන අනතුර මොකද්ද? ධර්මයක් නොදන්න ඥාතිය. ඒක තමයි අනතුර. ඇයි හිතන්න කෙනෙක් හොඳට භාවනා කරන කෙනෙක්, ධර්මයේ දියුණු කරන කෙනෙක්, අනිත්‍ය මෙනෙහි කරගෙන ධර්මයේ හිත පිහිටවගෙන ඉන්නකොට වට වෙලා හූතියන්න ගත්තොත් මොකක් වෙයිද? ඔළුව ඉඹිනවා, මූණ ඉඹිනවා, දාලා යන්න එපා කියලා ඇඟට පනිනවා, කකුල් දෙක එල්ලෙනවා, නැතුව අපි කොහොමද ඉන්නේ කියාගෙන ඇඟට පනිනවා, හූතියනවා. එතකොට හිතන්න හිතක් එවැනි වෙලාවක හිත විසිරෙන්න තියෙන අවස්ථා වැඩිනේ. සෝවාන් වෙච්ච කෙනෙක් නම් කමක් නැහැ කොහොමත් බේරිලා. එතනින් මෙහා තාම පෘථජන මට්ටමේ ඉඳන් ධර්මාවබෝධයට උත්සාහ කරන කෙනෙකුට ඒක අනතුරක්. දැන් නිකන් හිතමු අපි අවංකව මෙහෙම අපි ගැන හිතමු. දැන් ඔබ බණ අහනවා හොඳට. අපි හිතමු එහෙම ඔබ හොඳට බණ අහන පිරිසක්. දන් දෙනවා, පින් කරනවා, කුසල් වඩනවා, ජීවිතේ ඔබ හොඳට ಗುಣධර්ම වඩ아가ගෙන ඉන්නවා කියලා හිතන්න. ඔබ හිතාගෙන ඉන්නවා මං නම් ඉතින් සුගතියෙම තමයි. එහෙම හිතනවන්නේ. පින් කරගත්ත කෙනා එහෙම හිතනවා. මට ඉතින් ධර්මයේ සිහි කරගෙන මං දැන් මැරෙන්න බය නැහැ. මට ඕවා ගැන ආසාවක් නැහැ. ඔහොම කියන අය නැද්ද? ඉන්නවා. දැන් අපි හිතමු ඔබ ගෙදර හරි අසනීප වෙලා
හදිස්සියෙම අමාරු වුණා කියලා පපුවේ අමාරුවක් හැදුනා, මොනවා හරි බඩවැල් වල බඩේ අමාරුවක් හැදුනා, නිකන් හුස්ම ගන්න අමාරු වුණා, පපුව හිර වෙන්න ගත්තා කියලා හිතන්න. ඔබේ දරුවෝ ඔබව ගෙදර තියාගෙන ඉදීද? වට වෙලා ඔබට පිරිත් කියයිද? නැහැ. උස්සගෙන දුවනවද නැද්ද ඉස්පිරිතාලයකට? අනිවාර්යයෙන්ම උස්සලා දාගන්නවමයි. ට්‍රීවිල් එකකට හරි දාගන්නවා, වාහනයකට හරි දාගෙන කොහොම හරි උස්සගෙන දුවනවා ඉස්පිරිතාලෙට. ඔබව ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමන් දොස්තරලා මොකද කරන්නේ? පිරිත් පොත් අරගෙන පිරිත් කියනවද? මිසීලා ලෑස්ති වෙලා ඉන්නවද බණ කියන්නේ? ආපු ගමන් ගෙනාපු ගමන් කරන්නේ එක්ක ඔක්සිජන් එකක් දෙන්න පුළුවන් නම් මූණට ඒක ගහලා ඔක්සිජන් එකක් දෙනවා. හුස්ම ගන්න බැයි නම් බටයක් යවනවා. කොච්චර රිදුනත් බටයක් දානවා, එක්කෝ පෙනහල්ල හිල් කරලා හරි බටේ දානවා. සමහර අයගේ මේ පපුවෙන් සිදුරු කරලා බටේ දානවා පෙනහල්ලට. කටු ගහනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, පපුව තලනවා. දැකලා ඇතිනේ සමහරුන්ට මැරෙන්න යනකොට කරන්ට් එක අල්ලනවා. අර පපුවට කරන්ට් එක අල්ලනවා දැකලා තියෙනවද? උඩ විසි වෙලා ඇඳට වැටෙන්නේ. දැන් ඔහොම වට කරගෙන වද දෙනකොට ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන සුගතියක හිත පිහිටව ගන්නවා කියන්නේ ලේසිද? එතකොට නිකන් හිතන්න, ධර්මයේ පුරුදු කරලා නැත්නම් තරහක් ඇති වෙනවද නැද්ද? මට මුම් මැරෙන්නවත් දෙන්නේ නැහැ නිදහස කියලා හිතෙනවද නැද්ද? හිතෙනවනේ. අර වෛද්‍යවරයා ගැනත් වෛරයක් ඇති වෙන්න පුළුවන්. තමන්ව බේර ගන්න හදන්නේ. හැබැයි ඒක තමන්ට ඒ වෙලාවේ වදයක්. එහෙන් කපනවා, ඒ වේදනාව ඇති වෙනවා, බට දානවා, පපුවට කරන්ට් එක අල්ලනවා, උඩ විසි වෙනවා. වට කරගෙන වද දෙනකොට එහෙන් කටුවයින්නවා, මෙහෙන් බට දානවා, සමහරු බට කඩලා විසි කරනවා. දැන් හිතන්න එවැනි අවස්ථාවක ධර්මයේ මෙනෙහි කරනවා කියන්නේ ලේසි දෙයක්ද? අමාරුයි. හැබැයි මේ අමාරු දේ කරගන්න නම් අපි ජීවත් වෙලා ඉන්නකොට, සිහිනුවන තියෙනකොට, තරුණ වයසේ, මැදි වයසේ ඒ අමාරු දේ පුරුදු කරන්න ඕන. හොඳට සද්ධාව බලවත් කරගෙන හිටියොත්, කාලයක් තිස්සේ සද්ධාදී ගුණධර්ම වඩලා නම් මරණ මංචකයේ තුනුරුවන් සිහි කරගන්නවා කියන එක ලේසි දෙයක්. කාලයක් සීලාදී ගුණධර්ම පුරුදු කරපු කෙනෙක් නම් මැරෙනකොටත් මම මෙච්චර කල් සීල් රැකපු කෙනෙක් කියලා ඒ සීලේ බලවත් කරගන්න පුළුවන්. කාලයක් හොඳට බණහලා නම්, හොඳට බණහලා ධර්මයේ විමසලා ජීවිතේ කාලයක් ධර්මයට නැඹුරු වෙච්ච මනසක් නම් තියෙන්නේ, මැරෙනකොටත් ධර්මයේ මෙනෙහි වෙනවා. ජීවිතේ බොහෝ කාලයක් තිස්සේ අතහැරීම පුරුදු කරලා නම්, දන් දීලා පින් කරලා ත්‍යාග සම්පත්තිය වඩලා අනිත්‍ය මෙනෙහි කරලා ජීවිතේ ධර්මයට පුරුදු කරගත්ත මනසක් නම් තියෙන්නේ, මැරෙන වෙලාවෙත් ඒ අතහැරීම පුරුදු කරන්න පුළුවන්. කරපු පින් බලවත් වෙනවා, පින මෙනෙහි වෙනවා. ඊළඟට ප්‍රඥාව වඩන්න කියන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕන. අපි හැම වෙලෙම හිතන්න ඕන ජීවිතේ මරණය කියන්නේ අපිට, අපි කවුරු වුණත්, රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, සක්විති රජෙක් වුණත්, කවුරු වුණත් ඉපදුනා නම් ඒකාන්තයෙන්ම ජාතිපච්චයා ජරා මරණ, මැරෙනවාමයි. නත්ති ජාතස්ස අමරණං කියන. ඉපදිච්ච කෙනෙකුට ආයේ නොමැරී ඉන්න නම් ක්‍රමයක් ලෝකේ නැහැ කියන. ඒක ළමා වයසේ වෙන්න පුළුවන්, තරුණ වයසේ වෙන්න පුළුවන්, මැදි වයසේ වෙන්න පුළුවන්, වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඕනෑම දවසක, ඕනෑම මොහොතක, කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. නිකන් හිතන්න මෙහෙම. දැන් අපේ පවුලේ අපි හිතමු 10ක් 12ක් ඉන්නවා කියලා. අම්මා තාත්තා, දරුවෝ, මුණුබුරෝ, අපි හිතමු නිකන් අපේ පවුලේ 10ක් ඉන්නවා කියලා. කවදා හෝ මලගෙවල් කීයක්ද? 10ක්. ඒක අපි හිතන්න බයයි. ඒක අපි හිතුවත් නැතත් ඇත්තද බොරුද? ඒක තමයි ඇත්ත. අපේ පවුලේ 10 දෙනයි කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක් කියලා. දෙන්නේ කොච්චර ආදරෙන් ජීවත් වුණත්, පුංචි කාලේ ඉඳන් දැන අඳුනගෙන පනට පන වගේ ඉන්නවා කියලා නිකන් අපි කියමු කතාවට කියන්නේ. කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ජීවිතේ කවුරු හරි ඉස්සර වෙනවා. ඒ නිසා ඒ යථාර්ථයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මරණය ගැන සිහි කිරීම තරම් ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී වන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි මරණය ගැන හිතන්න ඕන මෙහෙමයි. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතනවා.
මරණයට පත් වෙන්න තියෙන අවස්ථාවල් ගැන හිතනවා. එහෙම හිතලා මෙනෙහි කරනවා හදිස්සියේ හරි මං දැන් මැරුණොත් මං කොහේ යයිද? අන්න මරණ සතිය වඩලා Taman දිහා බලනකොට Tamanට Taman ගැන විශ්වාසයක් නැත්නම් සමහරුන්ගෙන් ඇහුවොත් දැන් මැරුණොත් කොහේ යයිද? මොනවද තියෙන උත්තර? කියන්න බෑ. ඒක ඉතින් ඒ වෙලාවට තමා කියනවා. දන්නේ නෑ කියනවා. චුතිචිත තමා කියන සමහර. ඉතින් රටේ නැති මොනවා හරි කියනවා. ඇයි Tamanට විශ්වාසයක් නෑ මොකක් වෙයිද දන්නේ නෑ කියන. මොකද Tamanට Taman ගැන විශ්වාසයක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි අපේ ජීවිතය තුළ සද්ධාව හොඳට බලවත් කරගෙන නම් අපි කාලයක් තිස්සේ හොඳට සිල් රැකලා නම් දහම් දැනුම දියුණු කරලා නම් ත්‍යාග සම්පත්තිය අතහැරීම පුරුදු කරලා නම් ඊළඟට ප්‍රඥාව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව වට කියන්නේ සීක බල. මේ සීක බල ධර්ම කෙනෙක් තුළ වැඩිලා නම් Tamanට Taman ගැන විශ්වාසයක් ඇති වෙනවා මම දැන් මැරුණා සුගතිය. මා තුළ හොඳ සද්ධාාවක් තියෙනවා. මං හොඳට සද්ධාව පුරුදු කරගත්ත කෙනෙක්. මං කාලයක් තිස්සේ සිල් රකින්න කෙනෙක්. මන් නම් බය නැහැ. අන්න එහෙම කියනවා සමහරු. මං හොඳට සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක්. මං හොඳට බණ අහන කෙනෙක්. මං හොඳට දහම් දැනුම පුරුදු කරගත්තා. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට බණ භාවනා කරගෙන ප්‍රඥාව දියුණු කරගත්ත කෙනෙක්. ඒ නිසා මම දැන් මැරුණා සුගතියෙමයි කියලා Tamanට Taman ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසෙවත් අපිට නැත්නම් අපේ බෞද්ධකමෙන් කරගත්ත දේකුත් නැහැ. එතකොට අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට විශ්වාසයක් නැත්නම් මම දැන් මැරුණා සුගතියෙමයි කියලා අපි අපේ බෞද්ධකමෙන් කරගත්තු දේකුත් නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න. සීලය දියුණු කරගන්න. දහම් දැනුම දියුණු කරගන්න. ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.